හරි. ආයි මුලින් ඉඳන් කියන්න පුතේ මුලින් ඉඳන් මම මුලින්ම කිව්වේ ස්වර අක්ෂරමාලාවේ අක්ෂර 60කි එය ස්වර ව්‍යංජන ලෙස කොටස් දෙකකට බෙදේ. ස්වර 18කි ව්‍යංජන 42කි පල්ලෙහින් ඉඩ තියන්න ස්වර 18 ලියන්න ඊට පහලින් පුතාලා ලියන්න අංක රෝම ඉලක්කම් 1 දාලා ස්වරවලගේ පළවෙනි බෙදීම කෙටි ස්වර පුතේ දැන් කෙටි ස්වර කියලා ලියවට මේකට තව නම් තියෙනවා ඒවත් විභාගයට අහනවා හරිද හරියට නිකන් ගමේ පුංචි බණ්ඩ කියනවා ඇරෙන්න වෙන ඔයාලා හදාගත්තු නම් කියනවා වගේ මේවට තව නම් තියෙනවා හරිද එකක් තමයි ඕම ලියන්න ඇලෙරි ගගහ ලියන්න එකක් කෙටි ස්වරනේ ආයෙ කියනවා රස්ව ස්වර කියලා කියනවා රස්ව ස්වර ආයෙ කියනවා ලුහු ස්වර කෙටි ස්වර රස්ව ස්වර ලුහු ස්වර ඔන්න ඔය නම් වලකින් හඳුන්වනවා කෙටි ස්වර රස්ව ස්වර ලුහු ස්වර තවත් නමක් තියෙනවා ලඝු ස්වර ලඝු ස්වර හරිනේ ඔන්න මම නම් හතරම දුන්නා එක නමක් තමයි කෙටි ස්වර අනික රස්ව ස්වර අනික ලඝු ස්වර අනික ලඝු ස්වර මේ ඔක්කොගෙම තේරුම කෙටි කියන එක කෙටි ඔයාලා වෙනදාට නම් මේ වෙලාවට නිදියද නේද හරි නේද? කෙටි ස්වර කියනවා රස්ව ස්වර කියනවා ලඝු ස්වර කියනවා ලඝු ස්වර කියනවා. දැන් මම පුතාලා මෙන්න මෙතන ඉඳ තියාගන්න මේ ස්වර 8 ලියන්න. ඉස්සරහින් ඉරක් ගහලා ලියන්න අක්ෂර 8කි. දැන් මේ වගේ වැඩ ඔයාලට ඉතුරු කරන්නේ මොකද තමන් ඒතර කල්පනා කර නිවාඩුව මේවා කර හැකි. අක්ෂර 8කි 8 ලියන්න ඉඳ තියන්න පහලින්. හරි පුතේ හරි. නිම්නාදි මම රෙකෝඩ් එක දාන්නම් පුතා වැඩේ කරගන්න. සන්තෝෂයි ඉතින් හොස්පිටල් එකේ ඉඳලා වුණත් සර් එක්ක සම්බන්ධ වුණාට. හරි. මෙතන පුතේ ස්වර 8 ලියන්න ඉඩ තියන්න කෙටි ස්වර. මම පුතාලා යන්න ඊළඟ එකට. ඊළඟට යන්න. එතන ලියන්න රෝම ඉලක්කම් දෙක දාලා දීර්ඝ ස්වර දැන් දීර්ඝ අයියටත් තව නම් තියෙනවා හරිද දීර්ඝ අයියටත් තව නම් තියෙනවා හරිද එයාට කියනවා අපි දීර්ඝ කියනවට අමතරව දැන් දීර්ඝ කියන එක කියපු ගාම කට දෙන්නේ මොන අකුරද මොන වචනේද දිගු හරි දිගු ගන්න දික් ස්වර තවත් නමක් කියනවා ගුරු ස්වර ගුරු කියන්නේ දීර්ඝ කියන එක නැතෝ පාට නෙමෙයි ගුරු පාට නෙමෙයි ගුරු කියන්නේ දීර්ඝ කියන එක. එතකොට ඒකට නම් තුනයි. හරිද? දැන් මේවා අමතක වෙලා තියෙන්න ඇති. දීර්ඝ දිග් ගුරු. මම හිතලා එතන අක්ෂර 8කි කියලා ඉස්සරහින් ඉරක් ගහලා ලියලා අක්ෂර 8 ලියන්න ඉඩ තියාගන්න. හරි නේද? ඊළඟ පුතේ අංක 3 දාන්න පල්ලෙහින් අංක 3 දාලා ලියන්න. අපි කිව්වා අර අකුරු දෙකක් ඉතුරු වුණානේ. I සහ අව්. එන්න ඒකට නමක් කිව්වා. මොකද්ද? සංයුක්ත ස්වර.
සංයුක්ත ස්වර. සංයුක්ත ස්වර. සංයුක්ත. තවත් නම් තියෙනවා කියව මතකද දැන් මම අර වෙලේ කියමු නම් ටික. Do you remember? මිශ්‍ර ස්වර, මිශ්‍ර සංධ්‍යාක්ෂර, සංධ්‍යාක්ෂර ඔය තියෙන්නේ ඔය මතකයි. සංධ්‍යාක්ෂර. මිශ්‍ර ස්වර සංධ්‍යාක්ෂර. මේක 11 වසරෙන් තියෙන්නේ. හැබැයි අපි දැන්නම ඉගෙන ගමු. එතකොට ඉවරයි. එතකොට ඉවරයි ඈ. ස්වර වර්ගීකරණ ඉවරයි. ඊළඟට එතන අක්ෂර දෙකකි කියලා ලියලා අක්ෂර දෙක ලියන්න. ඔතන දැන්නම ලිය හැකිනේ. I සහ අව්. පැහැදිලිව මේ නෝට් තියාගන්න. හරිම වැදගත් වෙයි භාගයේ කිට්ටු වෙද්දී. සාමාන්‍ය පෙළ විභාගයේ කිට්ටු වෙද්දී මේ සර් මාස දෙක ඇතුළත දෙන නෝට් ආයේ ඉතින් සුපිරිම තමයි. හරි. ඊළඟට ව්‍යංජන පැත්තට යමු. ලෑස්ති වෙන්න. ව්‍යංජන මම කියවා 42ක් තියෙනවා කියලා. ටට්ටක් ගාලා ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මුලින්ම පටන් ගන්නවා මෙන්න මෙහෙම වරහන් ඇතුලේ තියෙන එකක්. ඊට පස්සේ තව එකක්. ඊට පස්සේ මෙන්න මෙහෙම පල්ලෙහාට යනවා. මම මේ මට හුරු විදිහට ලියන්නේ. නේද? ඔන්න ව්‍යංජන අක්ෂර 42. දැන් ටක් ගාලා අපිට ලියා ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඕනේ කියන්නේ මම මේ කට කහනවට නෙමෙයි සාමාන්‍ය පෙළ විභාගයට වාඩි වෙච්ච ගමන් මම ළමයිට දෙන උපදේශය කටුකොලයක් ඉල්ලගන්න විභාග පරීක්ෂක කෙනෙක්ගෙන් කටුකොලයක් ඉල්ලගන්න ඉල්ලගෙන කටුකොලේ අක්ෂර මාලාව ටක් ගාලා ලියා ගන්න. මොකද අක්ෂර මාලාව ලියාගෙන තියෙන එක ලේසි. ආකාර ආදිය හොයන්න, වර්ග කිරීම හොයන්න තව මේ වගේ ප්‍රශ්න අහනවා අන්න ඒවට. පැහැදිලිද? එතකොට මේක මතක තියෙන්න ඕනේ. ආකාර ආදීන් ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. දැන් ගොඩක් දරුවෝ හිතනවා මෙන්න මේ අයන්න ඇතුලේ මෙන්න මේ තියෙන අකුරු දෙක. ආනේ මේ කොහොමද શબ્ද කරන්නේ? ආනේ ආනේ ගොඩක් දරුවෝ හිතනවා ඔයාලත් හිතන්න ඇති මෙන්න මේ අක්ෂර දෙක ව්‍යංජන නෙමෙයි කියලා. ඒක ස්වර කියලා හිතනවා. ඒ වැරදි නේද? ඒක වැරදි. එහෙනම් ඒවත් යන්නේ ව්‍යංජන වලට. ඒවත් යන්නේ ව්‍යංජන වලට. ඊළඟට මෙන්න මේම අක්ෂර ටිකක් තියෙනවා. 42යි. මේකේ පුතේ වර්ග කිරීම මම පුතාලා දන්නේ වුණා දැනට මම කියන්නම් ඕනනම්. ඔයාලා දන්න වර්ග කිරීම මෙන්න මෙතන කචට තප කචට තප තුන්වෙනි පොලිමේ ගජට දබ මොකක්ද නම? ඔතන අකුරු 10යි 5 මොකක්ද නම? මොකක්ද කියන නම? අල්ප ප්‍රාණ. හරිද? ඊට පස්සේ දැන් මේක දන්නවනේ ඒක ගැටලුවක් නැහැ. අල්ප ප්‍රාණ කියන එකේ තේරුම තමයි අඩු අල්ප කියන්නේ අඩු ප්‍රාණයක්. එහෙනම් උච්චාරණයේදී අඩු ප්‍රාණයක් වැය වෙන අක්ෂර. උච්චාරණයේදී අඩු ප්‍රාණයක් වැය වෙන අක්ෂර අල්ප ප්‍රාණ වේ.
එතකොට පුතේ බලන්න අඩු ප්‍රාණයක් කියන්නේ කච්චෙට තප්ප. ගජ්ජට දබ්බ. අඩු ප්‍රාණයක් කියන්නේ. ඒ කියන්නේ අඩු පණක් කියන්නේ මහ ලොකු පණක් දාලා මේවා කතා කරන්න උච්චාරණය කරන්න අවශ්‍ය නැහැ. දැන් ඔයාලා දැන් තවත් එකක් තියෙනවා. අල්ප ප්‍රාණ එක්කම යනවා මොකද්ද? මහා ප්‍රාණ. මහා ප්‍රාණ බොහොම හොඳයි. මේ තියෙන්නේ මම මේ කොටු කරනවා කොටුවක් ආගෙන එක පේනව නේද? දෙවෙනි පොලිමයි හතරවෙනි පොලිමයි. දෙවෙනි පොලිමයි හතරවෙනි පොලිමයි. මේවට අනුරූප මහ ප්‍රාණ අක්ෂර. අල්ප ප්‍රාණ වලට අනුරූප මහ ප්‍රාණ අක්ෂර. දැන් මේවා මහ ප්‍රාණ කියන්නේ මහා කියන්නේ වැඩි ප්‍රාණයක්. එහෙනම් උච්චාරණයේදී වැඩි ප්‍රාණයක් වැයවන අක්ෂර මහ ප්‍රාණ අක්ෂර වේ. බලන්න කචට තප ගජට දබ්බ. ටිකක් උඩ පැනලා හුස්ම අරගෙන කියන්න ඕනේ. හැබැයි ඉතින් මේවා අපි සාමාන්‍යයෙන් කතා බහ කරනකොට හතනේදී මේ විදිහටම එළියට එන්නේ නැහැ. හොඳද? අපි දැන් අනුරාධපුර කියද්දී අපි මේ මහ ප්‍රාණ දයන්න කියවෙනවා. හැබැයි ඒක අපි මහ ප්‍රාණ කියලා හෙන්න ලොකුවට මහ 50ක් දාලා කියනවද? මේ මං ඊළඟ සතියේ මේ අනුරාධපුර ගිහින් එන්නේ ඉන්නේ නේද? ඊළඟ මේ ගණන් සර් එහෙම ආවම සංඛ්‍යා කියලා මේ කයන්න මහ ප්‍රාණ කයන්න කියවෙන සංඛ්‍යා කියන්නේ. ආවයි මේ සංඛ්‍යා ටික ලියා ගන්න කියලා එහෙම කියනද නෑ. එහෙම කියන්නේ නෑ. ඒකද මේවා සාමාන්‍යයෙන් අපි මහ ප්‍රාණ කියලා කතා කරනවා. හැබැයි උච්චාරණයේදී ඒක හරියටම උච්චාරණය වෙන්නේ නෑ. හරියටම කරනවා නම් තමයි හරි. හරිද? එහෙනම් පුතාලා ඔන්න ඔයාලා දැනටම වර්ගීකරණ දෙකක් ගන්නවා. එකක් අල්ප ප්‍රාණ අනික මහ ප්‍රාණ. අක්ෂර 5 10යි. 10යි. තාම මොනවද ඔයාලා මේක දන්නේ? තාම මොනවද දන්නේ? මෙන්න මේ කෙලවරේ අක්ෂර. ඔව් පුතේ මොකද්ද? සංඥක අක්ෂර. සංඥක මෙන්න මේ කෙලවරේ තියෙන්නේ. මෙන්න මේ අක්ෂර 5. මේ අක්ෂර 5 ගජඩ දබ මේවට අපි කියනවා සංඥක අක්ෂර කියලා. හැබැයි තවත් නමක් කියනවා මේවට. මොනවද? අර්ධානුනාසික. හරියටම හරි. අර්ධානුනාසික්‍ය අක්ෂර. අර්ධානුනාසික්කේ. ඒ කියන්නේ පුතේ නාසික්කේ කියන්නේ බිඳුවට අර්ධයක් කියන්නේ බිඳුවෙන් භාගයක්. ඒකයි කියන්නේ අර්ධානුනාසික්කේ කියලා. හරිද? ඊළඟට දැන් ඒකක් දානවා එකක් ගැටලුවක් නැහැ. තව මොනවා හරි දන්න ඒවා තියෙනවද? බලන්න යද්දි මට කියලා දෙන්න දෙයක්වත් නැහැ නේ. ඔයාලා දන්නවනේ භාගයක භාගයක්. තව මොනවද තියෙන්නේ? අක්ෂර. හරි. ඔව් හරියට හරි. ඔයාලා කියන ඒවා හරි. දැන් ওই ටික චූට්ටක් කොහොම තියලා පුතේ අපි යමුද මේ උඩ දෙන්නෙක් බලාගෙන ඉන්නවනේ මේ. උඩට වෙලා මේ දෙන්නෙක් බලාගෙන ඉන්නවා. මේ මෙයාලා අඳුරනවද? මෙන්න මෙයාට මොකද්ද කියන්නේ? මේ මුලින්ම තියෙන්නේ. මෙයාට මොකද්ද කියන්නේ? අනුස්වාර. මෙයාගේ නම මොකද්ද? අනුස්වාරය. මේ අයන්නෙන් තියෙන්නේ අයන්නේ ඇයි අයන්නක් තියෙන වරහන් ඇතුලේ? ඒකට උත්තරයක් දෙන්නකෝ. ඇයි අයන්නක් තියෙන අයන්න තියෙන ඒ වරහන් ඇතුලේ? හරි මට කියපු දේ තේරුණා. උච්චාරණයේ පහසුව සඳහා. ඒ කියන්නේ පුතේ දැන් මෙන්න මේ එළිය තියෙන එක තමයි අක්ෂරය. මේ එළිය බිඳුවක් තියෙන්නේ. ඒක තමයි අක්ෂරය. හැබැයි
මම පුතා try කරලා බලන්න මේක නිකන් කිය හැකිද? ඔයාලා මේක තනියෙන් කිය හැකිද? බෑ. ඒකයි මේ අක්ෂරයක් තියෙන වරහන් ඇතුලේ. උච්චාරණයේ පහසුවට. දැන් උච්චාරණය කර හැකි අන් මෙතෙන් අයන්න නැතුව වෙන අක්ෂරයක් දැම්මත් ගන්න ඕනේ නැහැ. දැන් පයන්න දාන්නකො පන්. දයන්න දාන්න දන්. පැහැදිලි නේද? මේකට අපි කියනවා පුතේ අනුස්වාරය කියලා. තව නම් තියෙනවා බලන්න කියන්න වෙන මොනවාද නම් තියෙන්නේ? පූර්ණ නාසික්‍ය. පූර්ණ නාසික්‍ය. පුතේ නාසික්‍ය කියන්නේ බිඳුවට, පූර්ණයි කියන්නේ පිරීලා. පූර්ණ නාසික්‍ය. බොහොම හොඳයි. තවත් නමක් තියෙනවා. නිග්‍රහීතය. නිග්‍රහීතය. ඔය දන්නේ. දැන් මේකට අපි දන්න හැමෝම දන්න නම් මොකද්ද? බිඳුව. බිඳුව. ඔය කියන්නේ බිඳුව. මේකට කියන්නේ බිඳුව. එහෙනම් පුතා නම් කීපයක් තියෙනවා. එකක් මොකද්ද? අනුස්වාරය, අනික නිග්‍රහීතය, අනික පූර්ණ නාසික්‍ය, අනික බිඳුව. මම නැවත කියන්නම්. අනුස්වාරය, නිග්‍රහීතය, පූර්ණ නාසික්‍ය, බිඳුව. එහෙනම් එයාම පැත්තකින් තියමු. මෙන්න මෙතන දෙන්නෙක් ඉන්න දෙකක් මේක තමයි අක්ෂරය. මේ එළියේ තියෙන එක. අන බලන්න කතා කරන්නේ ඉන්ටු කියන්නේ මෙන්න මේක එන්නේ. මෙයාට කියන නම මොකද්ද? විසර්ගය. විසර්ගය. ටිකක් අමුතු නමක් නේද? විසර්ගය. එයාට ටිකක් විසේ නේද? එයාට ටිකක් විසේ දෙන්නේ දෙකක් තියෙනවා. චුට්ටක් මතක තියාගන්න විසර්ගය. එතකොට මෙයාට තව නමක් තියෙනවා. විසර්ජනීය. විසර්ජනීය. හරිනේ එහෙනම්. මෙයාට මොකද කියන්නේ? අනුස්වාරය, නිග්‍රහීතය, පූර්ණ නාසික්‍ය, බිඳුව. මෙයාට කියනවා විසර්ගය. ඊට පස්සේ විසර්ජනීය. කවුරුත් කියන්න එපා බිඳු දෙක කියලා. හරිද? යාට බිඳු දෙකක්, මෙයාට බිඳුව එනවා, මෙයාට බිඳු දෙකයි. එහෙම කියලා කියන්නේ නැහැ. මෙයාට බිඳු දෙක කියන්නේ නැහැ. හැබැයි මෙයාට බිඳුව කියනවා. හරි නේද? එහෙනම් ඒකත් හරි. ඊළඟට මෙතන තව ඉතුරුලා තියෙනවා මෙන්න මේ පොලිම. ශබ්ද කරලා බලන්න. නිකන් තනියම ශබ්ද කරලා බලන්න. ඥානන නම. දැන් නහය වහගන්න. නහය වහගෙන ශබ්ද කරලා බලන්න. ඥානන නම. ශබ්ද කරලා බලන්න. එහෙනම් පුතේ මේකට නහය ඕන වෙනවනේ. නහය ඕන වෙන හින්දා නමක් කියන මොකද්ද? නාසික්‍ය අක්ෂර. මේ සෙට් එකට කියනවා මේ පහට නාසික්‍ය. එතකොට තව නමක් තියෙනවා. නාසයට අණුව තමයි උච්චාරණය වෙන්නේ. නහයට ඕන විදිහට උච්චාරණය වෙන්නේ. නාසයට අණුව. එහෙනම් තව නමක් තියෙනවා මොකද්ද? අනුනාසික්‍ය. නාසයට අණුව. පැහැදිලිද? තවත් නම් තියෙනවද? වර්ගාන්තාක්ෂර. හරියට හරි. ඔය එන්නේ එළියට. මේක වර්ගාන්තාක්ෂර කියලාත් හඳුන්වනවා. වර්ගාන්තාක්ෂර. දැන් දන්නේ නැති ළමයිට මම ආයෙ පාරක් කියන්නම්. මේ ටිකට අපි කියනවා නාසික්‍ය අක්ෂර. නම. නෝට් එක දෙනවා බය වෙන්න එපා. හැබැයි නෝට් එකට ගැති වෙනවට මම කැමති නෑ. මේවා මතකේ තියෙන්න ඕනේ. නම මේ තියෙන්නේ. එහෙනම් නාසික්‍ය. අනුනාසික්‍ය. වර්ගාන්තාක්ෂර. වර්ගාක්ෂර දැන් අපි ඊළඟට ඉගෙන ගමු. වර්ගාක්ෂර කියන්නේ පුතේ මෙන්න මේ කචට තප පොලිම තියනවානේ. කචට තප. හොඳට බලා ගන්න. හරිද? කචට තප. මේ කචට තප ඉඳලා මෙහාට අකුරු 5යි. හරිද? එතකොට පල්ලෙහාට 5යි මෙහෙට 5යි. එතකොට මෙන්න මේව සෙට් එකක් එනවනේ. ඔන්න ඔහම සෙට් එකක් එනවා. ඔතන අකුරු ඔක්කොම කීයද? 25යි. 25යි. 5 වරක් 5 25යි. ඔය 25ට පුතේ නමක් කියනවා. සාමාන්‍ය විභාගයට අහනවා.
නම තමා වර්ගාක්ෂර. වර්ගාක්ෂර. මොනවද වර්ග? මෙන්න මේකෙන් පටන් ගෙන මේ ඉස්සරහට යන පහට කියනවා. ඒ කියන්නේ කා ක ගා ග ඤ. කා ක ගා ග ඤ. මේකට කියනවා අපි ක වර්ගය කියලා. ක වර්ගය කියනවා ක වර්ගය. ක වර්ගය කියලා තමයි උච්චාරණය කරන්නේ ක වර්ගය. එහෙනම් මේ ඡයන්යෙන් පටන් ගන්න මේ අකුරු පහට මොකක්ද කියන්නේ? ට වර්ගය. ච වර්ගය. ට වර්ගය. ච වර්ගය. එහෙනම් ච වර්ගය. එහෙනම් මේක මොකද්ද? ත වර්ගය. මේක ත වර්ගය. මේක ප වර්ගය. ප වර්ගය. හරිද? ඔන්න වර්ග පහ. ත වර්ගය, ච වර්ගය, ත වර්ගය, ත වර්ගය, ක වර්ගය. දැන් පුතේ විභාගෙට අහන්නේ මෙහෙමයි හැබැයි. වර්ගාක්ෂර වලට අයත් ක වර්ගයට අයිති අක්ෂර දෙකක් ලියන්න. ක වර්ගයට අයිති අක්ෂර දෙකක් ලියන්න. එහෙනම් ලියන්න ඕනේ මය පුතාලා. මෙන්න මේ පොලිමේ තියෙන පහෙන් දෙකක්. ආ ක ගා ග ඤ. හරිද? ඒ වර්ගයට අයිති එකකින් එකක් තමයි ලියන්න ඕනේ. එතන පහයි. දැන් ඔයාලට පැහැදිලිද? ඇයි මෙන්න මේ ඥඟ 9කට වර්ගාන්තාක්ෂර කීවේ කියලා? මේ 25 අවසානයේ තියෙන්නේ අවසානයේ අන්තයේ වර්ගාක්ෂර වලගේ අන්තයේ. ඒකයි කියේ පුතේ වර්ගාන්තාක්ෂර. අවසානයේ තියෙන අක්ෂර. වර්ගාන්තාක්ෂර. පැහැදිලි නේද? ඔන්න අමතකුණා නම් මම මෙතෙක් ආපු දුර ආයෙ කියන්නම්. කචට තප ගජට දබ අල්ප ප්‍රාණ. කචට දබ ගජට දබ මහ ප්‍රාණ. මෙන්න මේ කෙරවලේ තියෙන සංඥක අර්ධානුනාසික කියලා කියනවා. මේ උඩ තියෙන්නේ අනුස්වාරය, නිග්ගහිතය, පූර්ණ නාසිකය, බිඳුව. මේ තියෙන්නේ විසර්ගය, විසර්ජනීය කියලා කියනවා. මේ 25ම ගත්තාම වර්ගාක්ෂර මේක ක වර්ගය, ච වර්ගය, ත වර්ගය, ත වර්ගය, ප වර්ගය කියලා පහකට බෙදෙනවා. ඒක අන්තයේ තියෙන ඥානන නම ඒකින්ද වර්ගාන්තාක්ෂර කියලා කියනවා. තව නාසයට අනුව උච්චාරණය වෙන නිසා අනුනාසික අක්ෂර කියලා කියනවා. තව නාසයේ උපකාරය ඇතිව උච්චාරණය වෙන නිසා නාසික අක්ෂර කියලා කියනවා. පැහැදිලි නේද? ඔන්න වර්ග කිරීම ගොඩක් කරා අපි ඈ. දැන් චුට්ටක් මහන්සි නම් වතුර ටිකක් බීලා ඉන්නකෝ. මට වතුර ටිකක් බොන්න ඕනේ හින්දා වන් කී. right ඊළඟ අක්ෂර ටික යන්න කලින් මම පුතාලා මෙන්න මේකේ නෝට් එක දාගෙන ඉමු. මෙන්න මෙහෙම ලියන්න. ඊළඟ යට සෙට් එකට යන්න කලින් මෙන්න මෙහෙම ලියන්න. දැන් ඔයාලා තමයි සම්පූර්ණ කරන්න ඕනේ. මම මේකේ ප්‍රශ්න පත්‍රයක් දෙනවා තව සතියකින් විතර. ඒක උර මතක තියෙන්න ඕනේ. හරි. පුතේ මේ වගේ නෝට් එක කියන්නේ දැන් මම අරකේ කෙටි ස්වර කියන්නේ මොනවාද කියලා නෝට් එක දුන්නේ නැහනේ. ඒවා මම ටියුට් එකකින් දෙනවා. ආයේ බය වෙන්න එපා. මේ දැනට ඔයාලා ලව්ව මේක ලියවන එක විතරයි මේ කරවන්නේ. හොඳද? දැන් මේ සර් අනුස්වාරය කියන්නේ මොකක්ද ඒක දුන්නේ නැහැ. අල්පප්‍රාණාක්ෂර කියන එක හඳුන්වලා නැහැ. ඒව ගැන හිතන්න එපා. ඒවා මම ඉදිරියේදී දෙනවා. දැනට ඔයාලා ලව්ව මේ අක්ෂර ටික වෙන් කරන එක විතරයි මේ කරන්නේ. ලියන්න පුතේ. ව්‍යංජන අක්ෂර කියලා මාතෘකාව. ස්වර වලට පහලින් ව්‍යංජන අක්ෂර. එහෙම ලියලා 42 කියලා ඉරක් ගහන්න. 42 කී 42 කී නේද? පළවෙනි ලියන්න අංක 1 දාලා වර්ග කිරීම අංක 1 ඔයාලට පුතේ උතන පුළුවන් නම් 42 ලියන්න ඉඩ තියන්න. අක්ෂර 42 ලියන්න ඉඩ තියන්න ඕන. හරිද? ලියනවා නම් හොඳයි. දැන් අතන ස්වර වලට ඉඩ තිබ්බනේ. මෙතනත් ඉඩ තියන්න. බය වෙන්න එපා. නෝට් මේ අක්ෂර මාලාවට විතරයි මෙච්චර යන්නේ. අනිත් ඒවාට මෙච්චර නෝට් යන්නේ නැහැ. ඉඩ යන්නේ නැහැ. සර් ඉඩ තියන්න කියනවා පොතත් ඉවරයි තියා ඊට පස්සේ. හරි.
පළවෙනි ගමු අනුස්වාරය කියලා මාතෘකාව ලියන්න. අනුස්වාරය. 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 ඇලේරක් ගහලා ලියන්න නිග්ගහීතය. 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 තව ඇලේරක් ගහලා ලියන්න පූර්ණ නාසික්‍ය. පූර්ණ නාසික්‍ය යංශය. නාසික්‍ය. පූර්ණ නාසික්‍ය. පූර්ණ කියද්දී මූර්ධන යන පූර්ණ නාසික්‍ය. ඊළඟට අවයල ඉරක් ගහලා යන බිඳුව. බිඳුව ඔන්න නම් ටික. දැන් මම දාලා අක්ෂරය ලියන්න මෙන්න මේ අක්ෂරයයි අනුස්වාරය කියලා අක්ෂරය ලියන්න යටින්. හරි අපි ඕකෙන් කියවෙන උදාහරණ වචන දැන් ඕකේ යෙදෙන උදාහරණ වචන දැනගෙන ඉන්න ඕනේ. සංඛ්‍යා, අන්තක්ඛණ්ඩය, අන්තපුරය, බිඳුව අන්න එහෙම උදාහරණ ටිකක් දැනගෙන ඉන්නත් ඕනේ. මොකද අනුස්වාරයේ යෙදෙන වචන දෙකක් ලියන්න කියලා විභාගෙට එන්න බැරි නෑ. එතකොට අනුස්වාරය දන්නේ නැත්නම් වචන දෙකක් ලියන්න බෑ. ඒකයි ඈ. අංක 2 දාන්න ඊට පහලින් අංක 2 විසර්ගය 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 ඈනුන් හරිනවද නිදිමත අයද නෑ නේද? හරි. නෑ සර්. ඔව් විසර්ගය ඒකට ඇලයිරක් ගහලා ලියන්න විසර්ජනීය. දුවලා ටික ඉන්නවද? මායම්මලා නිදිද දන්නෙත් නෑ ගොරව ගොරව. විසර්ජනීය. විසර්ජනීය. පුතේ අක්ෂරය ලියන්න. අක්ෂරය ලියන්න ලස්සනට. පල්ලෙන්. මේක පුතේ වැඩිපුරම දෙන්නේ ඉන්ජුම් කියන එක එක්ක ඊට අමතරව මනක් කල්පිත අන්තఃපුරය අන්තఃඛණ්ඩය ඊට පස්සේ මෙන්න මේකට කියනවා අන්තස්ථාක්ෂර. අන්න ඒ උදාහරණ ඕනනම් ලියා ගන්න. මම දන්නවා ඕවා නම් ඔයාලා ලියන්න දන්නවා. මේ වගේ අපි අභ්‍යන්තරේ යන්න ඕනේ ටිකක් අමාරු ඒවට යන්න ඕනේ. මේ අක්ෂර මාලාව නම් මහ ලොකු දෙයක් නෙවෙයි. අනේ පුතේ. ඊට පල්ලෙන් අංක 3 දාලා ලියන්න අල්ප ප්‍රාණාක්ෂර. අල්ප ප්‍රාණාක්ෂර අපි මේවා ටියුට් එකේදී පුරවනවා බය වෙන්න එපා. අල්ප ප්‍රාණාක්ෂර දැනට මොනවද කියලා අඳුරගත්තා නම් ඇති. මොකද විභාගයට කවදාවත් අහන්නේ අල්ප ප්‍රාණාක්ෂර කියන්නේ මොනවද කියලා. හරිද? අල්ප ප්‍රාණාක්ෂර යන්න කෙටියෙන් හඳුන්වන්න කියලා අහන්නේ බය වෙන්න එපා. අල්ප ප්‍රාණාක්ෂර 10 කියලා ඉරක් ගන්න 10 10යි. කෙටියෙන් අපි මේ ෂෝට් නෝට් එක හදාගෙන ටක් ගාලා 10 හරි මම හිතනවා 10 ලියන්න ඉඩ තියන්න 10 ලියන්න ඉඩ තියන්න රූල් දෙකක් තිබ්බනම් ඇති අතර තව ලියනවා ගැටර තව ලියනවා එච්චරයි දිගට ලියන්න පල්ලෙහාට ඕනේ නැහැ ඊළඟට අංක 4 දාන්න මහා ප්‍රාණ අක්ෂර මහා ප්‍රාණ කොහොමද ලියන්නේ මහා ප්‍රාණ මං කියනකොට මහා ප්‍රාණ කියලා කීවට ලියනකොට මහා ප්‍රාණ අක්ෂර. පුතේ 10 කියලා ඉරක් ගාලා ඒ 10ටත් ඉඳ තියන්න මෙන්න මේ ගජර දබයි ලියන්න ඕනේ. හරි රූල් දෙයක් තියන්න ඒකටත්. ඊළඟට එකට එමු. පහ නාසික්‍ය අක්ෂර. ඇලේරක් ගහලා ලියන්න අනුනාසික්‍ය වර්ගාන්තාක්ෂර. පුතේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. අනුනාසික්‍ය වර්ගාන්තාක්ෂර
අද 10 30 වෙනකම් කරන්නේ අද 10 වෙනකම් කරන්නේ. හරි මම පුතාලා එතන පහකි අක්ෂර පහකිනේ පහකි කියලා ලියන්න අක්ෂර පහයි කියන එක පහකි පහ ලියන්න ඉඩ තියාගන්න නගන නම කියලා. හරි ඊළඟට දැන් අංක කීයද පුතේ 6ද? ලියන්නේ නැහැ සර්. ඔව් 6 ලියමු 6. පෙරවලම තියෙන එක සංඥක අක්ෂර සංඥක කයන්න බැරි දයන්න සංඥක අක්ෂර ඇල ඉරක් ගහලා ලියන්න අර්ධානුනාසික අර්ධ අනුනාසික කියන එක තමයි එක් කරලා තියෙන්නේ අර්ධානුනාසික කියලා. ඔයාලා කැමති දෙයක ලියන්න. අර්ධානුනාසික. ඒ කියන්නේ මේක කියවන්න 9න් භාගයක් යන්නේ 9න් භාගයක්. හරිද? 9න් භාගයයි යන්නේ. right. අක්ෂර පහකින් පහයි කියලා කෙටිරක් ගහලා ලියන්න අක්ෂර පහ ඉඳ තියාගන්න. ඊළඟ පොතේ 7 වෙනි වර්ගයට යන්න 7 අංක 7 වර්ග අක්ෂර කියන එක තමයි වර්ගාක්ෂර කියලා එක්කලා තියෙන්නේ වර්ගාක්ෂර 25කි වර්ගාක්ෂර 25කි වර්ගාක්ෂර 25කි වර්ගාක්ෂර 25කි ඒක යටතේ පුතේ මෙන්න මේ වර්ග කිරීම එක්කම ලියන්න තියාගන්න පල්ලහැට රූල් පහක්. ක වර්ගය කියලා ඉරක් ගහලා ඒ වර්ගය ලියන්න ඉඩ තියාගන්න. ක වර්ගය, ට වර්ගය, ත වර්ගය, ප වර්ගය. වර්ගාක්ෂර 25 ලියන්න ඉඩ තියන්න මෙන්න මේ වර්ගයත් එක්කම ඉස්සරහින් ලියන්න ඕනේ. හරි. දැන් අපි කතා කරපු ටික ඉවරයි. කතා කරනවා කියන එක ගොඩක් වටිනා නේද ළමයි? කතා කරනවා කියන එක ඔයාලා හිතන්නකෝ ඔයාලා එක්ක කවුරුත් කතා කරන්නේ නැත්තම් නේද? ඔයාලා එක්ක කවුරුත් කතා කරන්නේ නැහැ. ඔය බුදුරජාණන් වහන්සේ කාලෙත් ඔන්න ඔයකට කිව්ව බ්‍රහ්ම දණ්ඩනේ කියලා. ඒ කියන්නේ කවුරුත් එක්ක කතා කරන්නේ නැහැ. ඒක තමයි යාර දෙන දඩුවම. කවුරුත් එයාත් එක්ක කතා කරන්නේ නැහැ. හිතලා බලන්නකෝ එතකොට. දැන් කොහොම කතාවක් වුණා. එක ජෝඩුවක් හිටියා බැඳලා. මොකක් හරි ප්‍රශ්නයකට මිනිහා තරහ වුණා ගෑනු කෙනත් එක්ක. හරිද? ස්වාමියා තරහ වුණා බිරිඳත් එක්ක. දැන් ගෑණි මිනිහයි කතා නැහැ. ඊවල වල එහෙමනේ තරහ වුණාම දෙන්න කතා නැහැ. ඊට පස්සේ දැන් කතා කරන්නේ දෙන්නම ලොකුකමට ඉන්නවා. පුතෙන් කොහොමද? යා කතා නැත්තම් මං කතාත් නැහැ කියලා දැන් දෙන්නම කතා කරන්නේ නැතුව ඉන්නවා. ඊළඟ දවසේ දැන් මිනිහට යන්න තියෙනවා, මනුස්සයාට යන්න තියෙනවා විශේෂ ගමනක් උදේම නැගිටලා. හරිද? දැන් සාමාන්‍ය වෙලදට නම් එයාව කූද්දන්නේ, හැරවන්නේ එයාගේ බිරිඳ. හැබැයි දැන් මෙදා තරහ වෙලානේ. ඔන්න දැන් රාත්‍රී නිින්දර යන වෙලාවේ කොල කෑල්ලක ලියලා බිරිඳ අතර දුන්නලු. අනේ බිරිඳ අතර දුන්නේ නැහැ. මේසෙ උඩින් තිබ්බලු කොල කෑල්ලක ලියලා බිරිඳට පේන්න මේසෙ උඩින් තිබ්බලු. මේ ඕයි මට පාන්දර 4ට හැරවන්න වැදගත් ගමනක් යන්න තියෙනවා කියලා. කොලේක ලියලා මේසෙ උඩින් ඇඳ ගාව තියලා තිබුණලු මේ ගෑනු මනුස්සයාට පේන්න. දැන් දෙන්න කතා නැහැ. ලොකුකම මේ උන්ගේ. ඊට පස්සේ බිරිඳ මේක දැක්කලු. දැකලා දෙන්නම් වැඩක් කියලා නිදාගත්තා. නිදාගෙන පහුවදා දැන් එළි වුණාලු.
වෙලාවලදී හතරක් පහු වෙලා දැන් පැය දෙකක් විතර ගිහිල්ලා 6 විතර වෙලා. මිනිහා හැරුණා. ඇහැරලා බලද්දී එදා ගමන යන්න විදියක් නැහැ. දැන් ඔම් වැඩේ කචල් වෙලා. ඇයි ඇහැරුවේ නේ? බලද්දී ඇඳගාව අර ඒ මිනිස්සයා තියපු කොලේ ගාම තව කොලයක් තියලා තියෙනවා. හරිද? ඒකේ ලියලා තියනවලු මේ ඒයි දැන් පාන්දර 4යි වෙලාව නැගිටින්න කියලා කොලේ ලියලා කොලේ තියලා ගෑණි දිය ගත්තා. හරිද? දෙන්නගේ අර තියෙන මරු මුෂ්ට ගතිය. ඒ වගේ දේවල් හින්ද මේ මිනිහට තමයි අන්තිම පාඩුවේ. දැන් හොඳම වැඩේ තමයි පෞල් ජීවිත තුළ ගෑණි තරහ ගත්තත් මිනිහා ඉවසන්න ඕනේ. මිනිහාට තරහ ගියත් මිනිහාම ඉවසන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනවා. අපි යමු මෙන්න මේතන හතරක් තියෙනවානේ. යාරලව මේකට කියනවා වෙනම නමක්. හරිද? මෙව්වා මේක මැද්දේ තියෙන හින්දා කියනවා අර්ධ ස්වර කියලා. අර්ධ ස්වර කියලා කියනවා. හොඳද? යාරලව වලට කියනවා අර්ධ ස්වර. හරිද? මේවට අනුරූප ස්වර අකුරු හතරකුත් තියෙනවා. හරිද? මේවට අනුරූප ස්වර අකුරු හතරකුත් තියෙනවා. අපිට ඒවා සංදි වල දියවන වෙනවා. මම එතෙන්ට යනකොට ඒවා කියලා දෙන්නම්. සංදි පාඩමෙන්. තාම සංදි ගැන විලෝදයක් දන්නේ නැතුව ඇති නේද? සංදි කියද්දී ඇඟ හිරි වැටිලා යනවා 11 ළමයි කියනවා. හරිද? ඒ වුණාට ඒකේ හිරි වැටෙන්න දෙයක් නැහැ. මහලුක අමාරු දෙයක් නැහැ. යාරලව අර්ධ ස්වර. තවත් නමක් තියෙනවා. මොකක්ද නම? අනිත් නම. ඔව් කියන්න චුට්ටක් අමාරුයි. දිව උලුක් වෙනවා. අන්තස්ථාක්ෂර. හරිද? ලියන හැටි දන්නවනේ. අන්තස්ථාක්ෂර. අන්ත කියලා ලිව්වා විසර්ගය දැම්මා ස්ථාක්ෂර කියලා ලිව්වා අන්තස්ථාක්ෂර. හරිද? එහෙනම් ඒකත් හරි. මේ කෙටියෙන්ම අපි කතා කර යන්නේ යරලව අර්ධ ස්වර අන්තස්ථාක්ෂර. හරි. ඊළඟට තියෙනවා ශාස සහ ලප කියලා. මෙතනින් ඉවරයි. ශාස සහ ලප. මෙතන පුතේ එක අකුරක් ඇරලා අපිට වර්ග කිරීමකට දැම්ම හැකි. මෙතන තියෙන එක අකුරක් අපිට අයින් කරලා වර්ග කිරීමකට දැම්ම හැකි. මොකක්ද? ලයන් හරියට හරි. ලයන්න කියන්නේ සිංහල භාෂාවේ තියෙන ලපටි අකුරක්. ලපටි ලාමකයි. ලා හිරු කිරන. ලපටි දල්ල. ලපටි කොල්ලා. ලපටි කෙල්ල. ලැබ. මේක ලා හිරු කිරන. හරිද? මේ ලයන්න මූදර ලයන්න ලපටි අකුරක්. එතකොට ඒක අයින් කරන්න වෙනවා. අයින් කරපුවාම ශාස සහාප මේ ඔක්කොම શબ્ද කරනකොට පුතේ කටින් යනවා මොකද්ද? උණුසුම් වායු ධාරා. ඔන්න හරි. උණුසුම් වායු ධාරාවක් යනවා. එහෙනම් නමක් හැදෙනවා මොකද්ද? ඌස්මාක්ෂර. ඌස්මාක්ෂර. උණුසුම් කියන්නේ ඌස්මයක්. පොඩි සමහර මිනිස්සුත් ඉන්නවා මේ ළඟින් කියන්නේ ඌස්නේ නේද? මේ මිනිස්සුන්. ඌස්නේ වැඩිච්ච මිනිස්සු ඉන්නවා. හරිද? ශාස සහාප ලයන්න නැහැ. හරිද? ලයන්න අයින් කරලා ඉතුරු ටික ගන්න හැකියි. හරිද? හරි. ඒකේ ටක් ගාලා නෝට් එක දාගෙන ඉමුකෝ. තව එකක්. මම අමතක වුණා. ඌස්මාක්ෂර වලට කියනවා තව නමක්. ගර්ෂාක්ෂර. ගර්ෂ අක්ෂර. ගයන්න පුතේ මහා ප්‍රාණ ගයන්නේ ගර්ෂාක්ෂර. හරි. බොහොම හොඳයි. අපි නෝට් එක දාගමු. ඊළඟට එන්න ඕන අංක දාලා ලියන්න. අපි නතර කරමු දැන්. ඊළඟට එන්න ඕන අංක දාලා අර්ධ ස්වර ඇලයිර අන්තස්ථාක්ෂර. අර්ධ ස්වර ඇලයිර අන්තස්ථාක්ෂර. දැන් ගොඩක් ව්‍යාකරණ නම් අය පුතාලට ඔය සංදි කර්තෘකාරක හරියට යනකම් ගැටලුවක් නැහැ. සාහිත්‍ය තමයි ගැටලුව ඇත්තේ. අපි බලමු. හරි නේද?
අක්ෂර 4ක කියලා ඉරක් දාලා 4ක කියලා ලියන්න බැලුව බැලමටම හොයන්න පුළුවන් වෙන්නේ. 4කි. පල්ලෙන් ලියන්න ඉඩ තියන්න නැත්නම් දැන්නම ටක් ගාලා ලියා ගන්න යරලද. මේවට අනුරූප ස්වර තියෙනවා අපි පස්සේ කතා කරමු. ඔක්කොම පටල ගන්න අවශ්‍ය නැහැ. දැන් යයන්නට අනුරූප ස්වරය තමයි යන්න. යයන්නට අනුරූප ස්වරය මොකද්ද? යන්න. අපි ඉතින් ඔතන කතා කරන්නේ නැහැ. රයන්නට ඉරු යන්න. ඉරු යන්න. ලයන්නට ඉලු යන්න. වයන්නට උයන්න. ඔය සංදි වලින් තමයි ඕන වෙන්නේ. හරිද? හරි. පල්ලෙන් ලියන්න පුතේ ඊළඟ එක ඊළඟ වර්ගීකරණය ඌස්මාක්ෂර ඇලයිරා ගර්ෂ අක්ෂර. ගර්ෂ අක්ෂර. ඌස්මාක්ෂර ඇලයිරා ගර්ෂ අක්ෂර. ඇයි මේවට ඌස්මාක්ෂර කියන්නේ? උච්චාරණයේදී උණුසුම් වායු ධාරාවක් පිටවන නිසා. උණුසුම්නේ සස් අර නිවුස් එක කියද්දි මොකක්ද ඇහෙනවා එතන ගාන ඒ ඉතින් ඒ શબ્ද වෙන්නේ මොනවද? ඌස්මාක්ෂර. ඌස්මාක්ෂර. හරි නේද? හරි. එහෙනම් ඌස්මාක්ෂර කීයද? 1 2 3 4යි 5යි. තව එකක් මෙතන 6ක් එනවා 6යි කියලා දාන්න 6 මොකක්ද? 6 වෙනි එක. තව ඌස්මාක්ෂරයක් තියෙනවා ඒක මොකක්ද? බිඳුව. හැමෝම කියන්නේ බිඳුව කියලාද? විසර්ගය. විසර්ගයමයි පුතේ. බිඳුව නෙමෙයි විසර්ගය පුතේ. බිඳුව නෙමෙයි විසර්ගය මෙතෙන් දෙන්න ඕනේ. ඌස්මාක්ෂරයක් තමයි විසර්ගයක්. පැහැදිලි නේද? විසර්ගය කියන්නේ බිඳු දෙක. බිඳු දෙක කියන්නේ අපි ඒකට විසර්ජනීය. මෙන්න මේ තියෙන. ඒකත් දෙන්න ඕනේ මෙතෙන්. හරි. එහෙනම් හරි. තව වර්ග කිරීම දෙකයි ඉතුරු. තව වර්ග කිරීම දෙකයි ඉතුරු. එතකොට නිදා ගන්න පුළුවන් අද. වර්ග කිරීම තව ඒ දෙකයි. කියන්නේ අකුරු 6 නේද ඌස්මාක්ෂර වල? මොකද? ඔව් 6යි පුතේ 6යි. හරි නේද? හරි. තව දෙකක් තියෙනවා වර්ග කිරීම. කාට හරි කියන්න බලන්න මොනවද මේ දෙක කියලා. ගෝසාගෝස. අන්න හරි. ඔය දන්නේ යන්නේ. ඔය අශෝක්නි. ගෝස අගෝස. නමේම තියෙනවා ගෝස අගෝස. ඒ කියන්නේ ගෝසයක් එන ගෝසයක් එන්නේ නැති. දැන් මට මෙතනදී කියන්න අවශ්‍යයි සියලු ස්වර අක්ෂර. ඒ කියන්නේ ස්වර 18ම. ගෝසද අගෝසද? ගෝසයි. ගෝසයි. සියලුම ස්වර අක්ෂර ගෝසයි. එහෙනම් ඒක ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. ඒක එතනින්ම ස්වර 18 අයින් කරන්න. ව්‍යංජන වලගේ ගෝස සහ අගෝස බෙදීම තමයි දැන් මේ කරන්න යන්නේ. ඒ කියන්නේ මේ ෂේප් එකේ. මොකද ස්වර 18ම පුතේ ගෝසයි. ගෝස අක්ෂර වලට යන්නේ. හැබැයි අපි දැන් බෙදන්න යන්නේ ව්‍යංජන. ඒතකොට ව්‍යංජන වලකින් තමයි මේ ගෝස අගෝස වලගේ වර්ගීකරණය යන්නේ. පැහැදිලිනේ? හරි. දැන් මට කියන්න මේකෙදි අපිට මතක තියාගන්න එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ගෝස වලට වැඩිය ලේසි අගෝස මතක තියාගන්න. ගෝස වලට වැඩිය ලේසි අගෝස මතක තියාගන්න. අගෝස කීයක් ඇති කියලාද හිතන්නේ? ඒ කියන්නේ සර් ව්‍යංජනාක්ෂර වලද? ඔව් පුතේ ව්‍යංජන වල. දැන් අපි ස්වර ටික අතාරිනවා. මොකද ස්වර ඔක්කොම ගෝසයිනේ. ස්වර අතාරිනවා. 10යි. වැඩි 15යි. 15යි හරියටම හරි. හරියටම හරි 15යි. දැන් මේ 15 මෙතන කෝ? මේක තමයි හොයන්න ඕනේ. මේ 15 මෙතන කෝ? මම පුතාලට කියලා දෙනවා මේ 15 ටක් ගාලා බෙදා ගන්න ක්‍රමයක්. හරිද? ඔන්නෝම සරල ඔයාලා මෙන්න මේ අක්ෂර මාලාව කටුකොලයක ලියාගෙන ඉන්නකොට ටක් ගාලා මේක බෙදා ගන්න මම ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. අගෝස අක්ෂර 15යි නම් අගෝස අක්ෂර 15යි නම් මෙන්න මෙහෙමයි එන්නේ. හරිද? මෙන්න මෙතන තියෙන විසර්ගයේ අගෝස.
ඔන්න මාක් කරගත්තා. විසර්ගය මොකද්ද? අගෝස. ඊළඟට මෙන්න මෙහෙම එනවා කචට තප පොලිම. කචට තපත් එක්කම එනවා දෙවනියට තියෙන කචට තප පොලිම. පැහැදිලිද? හරිද? ඊළඟට මේක මෙතනින් ඕම වැහිලා මේ යරලම එන්නේ නැහැ. ශාස කියන පොලිමට යනවා. ශාස කියන එකට. ඊළඟට මේක ආයෙ මෙතනින් ඕම වැහිලා කොතෙන්ද යන්නේ? ප අක්ෂරේ ගාවට. ප අක්ෂරේ ගාවට. දැන් මම උදාලා බලන්න අක්ෂර 15 රවුම් වෙලාද කියලා. අක්ෂර 15 රවුම් වෙලා ඈ හරි සර් 15ක් තියෙනවා. 15ක් තියෙනවා. මෙතන 1යි, මෙතන 10යි, 11යි, 12යි, 13යි, 14යි, 15යි. ඔන්න මම පුතාලා අගෝස අක්ෂර 15 වෙන් කරගන්න ලේසිම ක්‍රමය. හොඳට මේක ඔළුවට දාගන්න. මෙතනින් විසර්ගයෙන් පටන් ගත්තා. මෙතන පළවෙනි දෙක පල්ලහැට ඊළඟට යටින් සාස සහ අවසාන අකුර ප අක්ෂරේ 15යි. ඔන්න 15. විභාගයට හැවොත් අගෝස අක්ෂර දෙකක්. ඒ වගේ කෙටි ප්‍රශ්න අහන්නේ. අගෝස අක්ෂර දෙකක් ලියන්න කියලා මේ 15න් කැමති දෙකක් ලියන්න. දැන් පුතේ ඉතුරු අක්ෂර මොනවද මෙතන? ගෝස මේ අගෝස ගෝස අනේ ගෝස. දැන් මේ අපි මාක් කරලා තියෙන්නේ මම පුතාලා අගෝස. ඇයි ඒ? අගෝස 15යි. මතක තියාගන්න ලේසි. හැබැයි මේ අගෝස 15යි නම් 42කින් 15ක් ගියපුවම ගෝස කීයක් ඉතුරුද? ගෝස කීයක් ඉතුරුද? 27ක්. 27යි. හරියට හරි ගණන් වලට ඒකක් එයි ඈ 27යි. 27ක් තියෙනවා. එහෙනම් පුතා රවුම් කරන්න දෙයක් නැහැ. ඒ ටිකම ගෝස ව්‍යංජන අක්ෂර. ගෝස ව්‍යංජන අක්ෂර. ගෝස ව්‍යංජන අක්ෂර 27යි. අගෝස ව්‍යංජන අක්ෂර 15යි මේ මතක තියාගන්න ලේසි. ඔන්න පුතේ වර්ග කිරීම ටික. ඊළඟට එන්න ඕනේ අනුමංක දාලා ලියා ගන්න. සර් එතකොට ස්වර 18 ස්වර 18 පුතේ මේ ව්‍යංජන වලට ගන්නෙ නෑ. ස්වර 18 මං කීවා ගෝසද අගෝසද? ගෝස ගෝස. එතකොට ව්‍යංජන වලගේ ගෝස අගෝස වර්ගීකරණයට ස්වර ටික ගන්නෙ නෑ. ස්වර ඇතැරලා තමා මේ ටිකෙන් විතරයි ගෝස අගෝස වෙන් කරන්නේ. පැහැදිලිද? පැහැදිලි සර්. ඔව් මෙතන දෙකක් තියෙනවනේ වර්ග කිරීම දෙකක් තියෙනවා. හැබැයි ස්වර වල දෙකක් තියෙනවද නැහැ. ස්වර ඔක්කොම ගෝස. ඒකින්ද ගෝස ටික එහෙමම අතාරිනවා. ගෝස ගන්නෑ. ස්වර ටික ගන්නෑ. ව්‍යංජන වලකින් තමයි මේ දෙකට බෙදන්නේ. ව්‍යංජන වලකින් අගෝස අක්ෂර 15යි ගෝස අක්ෂර 27යි. එච්චරයි. හරි? හරි. Is that clear? ඊළඟට පුතේ දැන් අද මම මේක දැන් දුන්නේ නැහැ පල්ලෙන් ලියන්න. පල්ලෙන් ඊළඟට එන්න ඕන අංක දාලා ලියන්න. අගෝස අක්ෂර 15කි. අගෝස අක්ෂර 15කි. අගෝස අක්ෂර 15කි. අගෝෂ ෂ මූර්ධද ෂ මූර්ධද ෂ මූර්ධද ෂ පුතේ මම දාලා එතන ලියන්න අගෝස අක්ෂර 15 ලියන්න ඉඳ තියන්න. දැන් මම මෙහෙම පාඩම කරාට පස්සේ එක සැරයක් මම කලින් ගන්න ඉස්කෝලේ දරුවෙක් මම මේ වර්ග කිරීම ඔක්කොම කරාට පස්සේ පහවදාට හදාගෙන ආවා විසිල් බෝඩ් එකක සුදු පාට විසිල් බෝඩ් එකක ඔක්කොම අක්ෂර ලියලා විවිධ පාට වලින් වර්ග කිරීම ටික වෙන් කරලා ඒ පාට වලට අදාළ වර්ණය පැත්තකින් ලියලා ඒ වර්ණයෙන් හැඳින්වෙන්නේ මොන වර්ගීකරණයද කියලා ලියලා තිබුණා. ඉතින් මේ මුළු ඒකම බලනම බෝඩ් එක බලනම ඔක්කොම වර්ගීකරණ ඒකේ තියෙනවා. එහෙම වැඩ කරපු ළමයිනුත් හිටියේ. ඉතින් ඒ ළමයා දැන් විභාගයේ උසස් කළක් කරනවා. ඒකක් ආව සිංහල වලට. ඉතින් මේකේ අගෝස 15යි කියලා ලියලා ඒ ටික ලියන්න. පල්ලෙහෙන් පුතා ඊළඟ වර්ගීකරණේ දාන්න.
ගෝස අක්ෂර 27කි. ගෝස අක්ෂර 27කි. sorry ගෝස ව්‍යංජන අක්ෂර 27කි කියලා කියන්නේ. ගෝස ව්‍යංජන අක්ෂර 27කි. අර උඩේකෙත් ව්‍යංජන කැලලා දාගන්න. ව්‍යංජන කැලලා දාගන්න. ගෝස ව්‍යංජන අක්ෂර 27කි. පුතේ ඔතන වරහන් ඇතුලේ ලියා ගන්න තරුවක් දාලා සියලු ස්වර අක්ෂර ഘോഷ වේ. සියලු ස්වර අක්ෂර ഘോഷ වේ. වරහන් වහන්න. සියලු ස්වර අක්ෂර ഘോഷ වේ. මම පුතාලා යටින් ഘോഷ අක්ෂර 27 ලියන්න ඉඩ තියාගන්න. කම්මැලි නැතුව ලියන්න. අවසාන වශයෙන් මම කියන්නම් පුතාලා අද ගොඩක් අපි එක දිගට කතා කරා වර්ග කිරීම ටික මේ වෙනකොට කතා කරලා ඉවරයි. මුලක ඉඳලා මම නැවත මතක් කරනවා නම් මම පුතාලා මතක ඇති අක්ෂර කීයද ඔක්කොම 60යි. වර්ග කිරීම අපි දෙකකට බෙදුවා. එකක් ස්වර අනික ව්‍යංජන. ස්වර අක්ෂර කීයද 18යි. ව්‍යංජන කීයද 60යි. 42යි. ස්වර 18 නැවත කොටස් තුනකට අපි බෙදුවා. එකක් කෙටි ස්වර, අනික දික් ස්වර, අනික සංයුක්ත ස්වර. කෙටි ස්වර වලට තව නම් කීපයක් කිව්වා. රස්ව ස්වර, ලඝු ස්වර, ලඝු ස්වර. එතන ස්වර 8යි. එතන ස්වර 8යි. උච්චාරණයේදී අඩු කාලයක් වැය වෙන අක්ෂර. ඊළඟට දීර්ඝ ස්වර. දික් ස්වර කිව්වා, ගුරු ස්වර කිව්වා. එතනත් 8යි. උච්චාරණයට වැඩි කාලයක් ගත වෙන ස්වර. ඊළඟට අයි සහ අව් සංයුක්ත අක්ෂර දෙකයි. මිශ්‍ර ස්වර කිව්වා, සංධ්‍යා අක්ෂර කිව්වා. පැහැදිලි. ඒක දැන් හරි. ඔළුවට ගිහිලා තියෙන්නේ. හරිද? ඊළඟට අපි පල්ලෙහාට ආවා ව්‍යංජන අක්ෂර 42ට. අපි දන්න ටික ඉස්සෙල්ලා වර්ග කරා. අල්ප ප්‍රාණ 10යි, මහා ප්‍රාණ 10යි, සංඥක අක්ෂර 5යි. ඊට පස්සේ උඩින්ම එක්කෙනෙක් හිටියා. ඒකට අපි කිව්වා අනුස්වාරය, නිග්‍රහීත, බිඳුව, පූර්ණ නාසික්‍ය. ඊළඟට එහා පැත්තේ හිටියා යා ළඟින්ම එයාට අපි කිව්වා විසර්ගය, විසර්ජනීය. ඊළඟට අපි තව පල්ලෙහාට ආපුවාම අපිට හම්බුණා නහයෙන් ශබ්ද වෙන අකුරු පහක්. ඒවට අපි කිව්වා නාසික්‍ය, ඥානන නාම. නාසයට අණුව හින්දා අනුනාසික්‍ය කියවා. හරිද? වර්ගාන්තර වලගේ අවසානයේ තියෙන හින්දා වර්ගාන්ත අක්ෂර කියලා කිව්වා. පැහැදිලිද? ඊළඟට අපි 25ක් වෙනම ගත්තා. සංඥක 5 ඇරලා. ඒ 25ට කිව්වා වර්ගාක්ෂර කියලා. අපි නැවත 5 වර්ග කරා. ක වර්ගය, ච වර්ගය, ත වර්ගය, ත වර්ගය, ත වර්ගය. ක වර්ගය, ච වර්ගය, ත වර්ගය, ට වර්ගය, ප වර්ගය. ඊට යටට ගියා යරලව. මොකක්ද නම? අර්ධ ස්වර. තව නමක් කියනවා අන්තස්ථාක්ෂර. අපි ගියා තවත් පල්ලෙහාට. කතා කරද්දී උණුසුම් වායු ධාරාව පිට වෙනවා. ලයන්න අයින් කරා. ශාෂ ෂ හාප. තව අක්ෂරයක් ගත්තා උඩින්. ඒ තමයි විසර්ගය. ඔක්කොම 6යි. ශාෂ සාප, ශාෂ සාහාප අ. උස්මාක්ෂර. දැන් හරි. ඊට පස්සේ තව දෙකක් ඉතුරු වුණා. ඒ තමයි ගෝසාගෝස. සියලුම ස්වරාක්ෂර 18ම ഘോഷයි කීවා. ඒක එහෙමම අපි අයින් කරා. ව්‍යංජන වලගේ ව්‍යංජන අഘോഷාක්ෂර 15යි කීවා. 15 වොන්න වෙන් කරා. ව්‍යංජන ഘോഷාක්ෂර 27යි කීවා. ඔන්න පුතේ අක්ෂර මාලාවේ වර්ගීකරණ ටික අපි කතා කරලා ඉවරයි. මේකට අදාළ පුනරීක්ෂණ ටියුට් එකක් තියෙනවා. අපි ඒක ටක් ගාලා මං හිතන වෙලාවට කරනවා. මොකද ඔයාලට අමතක වෙලා තියෙනවත් එහෙම. හරිද?